හරි. ඉතින් මේ phrasal verbs ගැන තමයි අද කතා කරන්නේ. මම දැන් lesson එක start කරනවා. සාමාන්‍යයෙන් phrasal verb එකක් කියලා කියන්නේ මම කලිනුත් කිව්වා කොටස් කීපයකින් යුක්ත ක්‍රියාපදයක්. මේ ක්‍රියාපද ගත්තාම අපි සාමාන්‍යයෙන් දන්න verb එකක් ගත්තාම ඒකේ තියෙන්නේ තනි කොටසක්. එහෙම නැත්නම් දැන් come කියන වචනය ගත්තොත් මේකේ තියෙන්නේ තනි පදයක් නේද? හැමෝම දන්නවා come කියන්නේ එනවා කියන එක. come. මේක ඇවිල්ලා normal ක්‍රියාපදයක්. නමුත් අපි ගත්තොතින් phrasal verb එකක් ගත්තොතින් දැන් මෙහෙම come across කියලා එකක්. මේකට අමුතුවෙන් කෑල්ලක් එකතු වෙලා තියෙනවා. පැහැදිලි නේවාට? come across කියලා මම කෑල්ලක් දැම්මා. ඔන්න හර්ෂණී දැන් මේ වගේ වෙලාවට අපි මේකේ තේරුම සහ මුලින්ම වෙනස් වෙනවා. මේකේ තේරුම තමයි අහම්බෙන් හම්බ වෙනවා කියන එක. අහම්බෙන් හමු වෙනවා. මම මේක ඔයාලට දවසක් කියලා දුන්නා. අහම්බෙන් හමු වෙනවා. රයිට් මේක හරියටම සමානයි meet කියන ක්‍රියාපදයට. නේද? meet මුණ ගැහෙනවා. ටිකක් ඒ වගේ තමයි meet. මම මේ තාම introduction එකක් කරන්නේ. පොඩි පැහැදිලි කිරීමක්. හැමෝටම තේරෙන විදිහට කරන පැහැදිලි කිරීමක්. ලොකු ව්‍යාකරණ මේ විග්‍රහයකට යන්නේ නැතුව සරලව ඕනම මිනිසෙකුට තේරෙන්න තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. come across කියලා කියන්නේ අහම්බෙන් හම්බ වෙනවා. Now you can see there are two parts in this phrasal verb. මෙන්න මේ වගේ වට තමයි phrasal verb එකක් කියලා කියන්නේ. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් confuse වෙනවා, පැටලෙනවා, බය වෙනවා පාවිච්චි කරන්න. අපි සාමාන්‍යයෙන් yes, Nishani also joining now. meet. meet කියන්නේ සාමාන්‍ය හම්බ වෙනවා කියන එක නේද? ඉතින් මේ ඇවිල්ලා ඔයාට දැන් පේනවා come කියන ක්‍රියාපදයේ සාමාන්‍ය ක්‍රියාපදයක්. නිශානි අද මම උගන්වන්නේ phrasal verbs ගැන. ඔයාවත් පිළිගන්නවා ක්ලාස් එකට. right come across අහම්බෙන් මුණ ගැහෙනවා. ඉතින් phrasal verb එකක් කියන්නේ මොකක්ද කියලා දැන් කවුරු හරි ඇහුවොත් ඔයාගෙන් ඇහුවොත් phrasal verb එකක් කියන්නේ මොකක්ද කියලා I think now you can explain it to your friends because there are 2 or 3 parts in a phrasal verbs. parts දෙකක් හරි තුනක් හරි තියෙනවා. අනිත් ක්‍රියාපද වලට වඩා එයා වෙනස් වෙන්නේ අන්න ඒකෙන්. ඊට අමතරව තව අනිත් වෙනස තමයි phrasal verb එකක තියෙන මෙන්න මේ වෙනස. මොකද්ද? ඒකෙන් කියවෙන්නේ අර අපි වෙනදා කතා කර ඉන්න සාමාන්‍ය අදහස නෙමෙයි එයාගෙන් එළියට එන්නේ. දැන් මේ come කියන එක තිබ්බට ඒකත් එක්ක යන අර්ථය තමයි එනවා කියන එක. නමුත් මෙතන නම් come කියන ක්‍රියාපදයේ තිබ්බට මේ කොහේවත් නෑ එනවා කියලා එකක්. මේකේ තියෙන්නේ හමු වෙනවා කියන එක. ඒ හමු වීමත් විශේෂයෙන්ම අහම්බෙන් හමු වෙනවා. එක්ක මිනිසෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඔයා පාවිච්චි කර ඉඳපු පෑන නැති වෙනවා. හරිද? අහම්බෙන් මාසෙකට පස්සේ නිර්මගේ පෑන හම්බ වෙනවා. So නිර්ම can say නේද? මේකේ අතීත කාලයේ තමයි come across වල came කියලා දාලා come වල අතීතයේ came අන්න ඒ වගේම came across. එතකොට තේරුම සමාන වෙනවා හම්බ වුණා කියන එකට. නේද? හමු වුණා. අතීත කාලයට යනවා. උදාහරණයක් විදියට මට සමන්ව හම්බ වුණා. එතකොට මේක සමානයි I met සමන් කියන එකට. I met සමන් කියන එකට මේක සමානයි. මේ බලන්න. I met සමන්. I met සමන්. හැබැයි මේ හමුවීම වෙන්නේ අපි came across දැම්මොත් I came across සමන්. I came across සමන්. හොඳට මතක තියාගන්න මම මේ තවම පැහැදිලි කරනවා විතරයි. මේ වෙලාවේදී අපිට සමන්ව හම්බ වෙලා තියෙන්නේ අහම්බෙන්. මේ came across කියන එක දැම්මොත් මේ හමුවීම අහම්බෙන් හමුවීමක්.
මේක තුල තියෙනවා තැවරිලා මොකද්ද තැවරිලා තියෙන්නේ පොඩි අර වික්ෂිප්තභාවයක් එම නැත්තම් චූටි අර එක්සයිට්මන්ට් එකක් එක්සයිට්මන්ට් වික්ෂිප්තභාවය චුට්ටි නිකන් අර හමුවීම පිළිබඳව පුදුමාකාර තෘප්තියක් අන්න ඒ හැඟීම දැනෙනවා මේ came across දාලා කිව්වම ඉතින් සාමාන්‍යයෙන් ඔෆිස් එකේදී ඔයාගේ යාළුවෙක් කිව්වොත් yeah I came across our boss on the way මට අපේ ප්‍රධානියව හම්බ වුණා on the way පාරේදී came across නේද came across කියන්නේ එහෙනම් හමු වුණා හැබැයි අපි මේ phrasal verbs දන්නේ නැත්නම් ඔයාට මේක ඇහෙනකොටම ඇහෙන්නේ I came across කියලා එතකොට ඔයා දන්නේ නම් come came දන්නවා එතකොට හිත උත්සාහ කරනවා ඉංග්‍රීසි වලට හරවන්න came across කියන එකේ සිංහලට හරවන්න උත්සාහ කරනවා කොහොමද came කියන්නේ ආවා across කියන්නේ හරහා ඔන්න ඔහොම හිතන්න පුරුදු වෙනවා ඒ නිසා ඊටාම වැදගත් phrasal verbs ඉගෙන ගන්න එක ඔයාට හරි meaning එකක් අල්ල ගන්න නම් especially native speakers use phrasal verbs a lot ගොඩාරියක් phrasal verbs තමයි පාවිච්චි කරන්නේ මේ native speakers ලා කතා කරන අය ඉතින් මම අද ඔයාලට 200ක විතර list එකක් කියලා දෙනවා ඒක ඒ වගේම මේක this is a very rare lesson මේක දුර්ලභ පාඩමක් ඉතින් කට්ටිය මේවා පාඩම් කරාට practically use කරන හැටි දන්නේ නැහැ ඉතින් මම අද ඔයාලට මේ ටික කියලා දෙන්නයි හදන්නේ right අපි බලමු එකෙන් එක දැන් එහෙනම් basic introduction එකක් හැමෝම phrasal verbs ගැන දන්නවා කොටස් කීපයක් තිබෙනවා phrasal verb එකක හරිද ඒ වගේම ඒකේ තියෙන ප්‍රධාන ක්‍රියාපදයේ ඒ පේන්න අපි දන්න ක්‍රියාපදයක් තිබ්බට එයාගේ අර්ථය සහ මුලින්ම වෙනස් වෙන්න පුළුවන් අගට යද්දී මේකේ හැදෙන තේරුම නේද ඉතින් ඒවා දාලා කතා කරද්දී වෙන අඳුර ගන්න කිසිම ක්‍රමයක් නැහැ අපිට phrasal verbs මතක තියාගත්තේ නැතොත් හරි එහෙනම් මම මේ screen එක delete කරලා alright I'm going to move to a next screen the second screen here you can see several examples right I will show you this one now you can see it clearly right here you can see 1 2 3 4 5 6 example sentences she has always looked down on me දැන් මම මේ උදාහරණ දීලා තියෙන්නේ නමුත් උගන්වන්න තවම පටන් ගත්තේ නැහැ හරිද හරි she දැන් මේ ඇවිල්ලා tenses උත් මතක තියෙන්න ඕන she has always අය නිතරම නේද look down මේක දැනට බැරි වුණාට කමන්නේ look down කියලා විතරක් ගත්තොත් මේ ed නැතුව හරිද පහත් කරලා සලකනවා කෙනෙක්ට පහත් කරලා සලකනවට කියන්නේ look down කරනවා කියලා මම නේද look down මේ look down කියන phrasal verb එකේ තේරුම තමයි පහත් කරලා සලකනවා පහත් කොට ඒ කියන්නේ මම විතරයි සේරම දන්නේ ඔයා මුකුත් දන්නේ නැහැ අන්න ඒ විදියට සලකනවා එහෙම නැත්නම් අපි හිතන්න පුළුවන් පහත් කරලා කතා කරනවා right දැන් අපි හිතමු ශර්මිලා යනවා මල්ලිත් එක්ක කොහේ හරි ඉතින් ඔයාට මල්ලි මොකක් හරි එකකට අනේ අක්කා ඔයා දන්නේ මොනවද ඔයා කටවාගෙන you shut up your mouth you don't know anything I know everything and like that he can say no එයාට එහෙම කියන්න පුළුවන් then you can tell your brother Malli please don't look down on me don't look down on me කියන්නේ මොකද්ද මට පහත් කරලා සලකන්න එපා don't එපා look down on me බලන්න කොච්චර ලස්සනයිද කියලා එක look down කරන්න එපා මාව on me මා සම්බන්ධව on එක දාන්න ඕනේ preposition එකක් don't look down on me මාව පහත් කරලා කතා කරන්න එපා මට පහත් කොට සලකන්න එපා I think you can understand what I am telling you now okay right look down කාවවත් look down කරන්න හොඳ නැහැ අපි සමාජයේදී in this society we should never look down on people හරි මෙතන නම් මේ example එකේ තේරුම තමයි ඇය නිතරම මාව පහත් කරලා සලකලායි ඉන්නේ එහෙම නැත්නම් පහත් කොට සලකලා තිබෙනවා she has always looked down on me v3 ස්වරූපයෙන් තමයි ක්‍රියාපදයේ තියෙන්නේ මේ ක්‍රියාපදත් අතීත කාලයට අනාගත කාලයට හරවන්න පුළුවන් අපේ අම්මා ඔයාගේ අම්මා right අපි හිතමු ඔයාගේ අම්මා කැමති නෑ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට
ඉතින් අපි කියනවා your no the boyfriend will say you like this your mother will look down නේද will look down on me ඔයාගේ අම්මා මාව පහත් කරලා සලකාවි ඔයාගේ අම්මා මාව පහත් කරලා සලකාවි so ඉතින් I can't come with you ඒ නිසා මට ඔයත් එක්ක ඉන්න බෑ so I can't come with you to your house තව දාන්න පුළුවන් today නේද I don't like it මම ඒකට කැමති නෑ මං හිතනවා ඔයාට දැන් මේ phrasal verb එක look down කියන එක හොඳටම පැහැදිලි look down හෙලා දකිනවා පහත් කරලා සලකනවා අවනම්බු කොට සලකනවා මේක කතාවෙන් වෙන්න පුළුවන් ඇක්ෂන් එකෙන් වෙන්න පුළුවන් ඕනම ක්‍රමයකින් look down පහත් කරලා සලකනවා don't look down on people ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ට උපදෙස් දෙන්නත් නේද ඔයාගේ ඔෆිස් එකේ maybe you have friends and they always try to look down on people ඔයාට කියන්න පුළුවන් මේ අනේ please කාංචනා don't look down on innocent people don't look down on innocent people අහිංසක මිනිස්සු ගැන හෙලා දැකලා කතා කරන්න එපා එහෙම නැත්නම් හෙලා දැකලා සලකන්න එපා අහිංසක මිනිස්සෙක් ඔෆිස් එකට ආවොත් ඔයාගේ এডুকেෂන් ලෙවල් එකත් එක්ක ඔයා එයාට නැමෙනවා මිසක් ඔයා එයා ඉදිරියේ ඍජු වෙන්න හොඳ නැහැ අපි because we learned from free education අපි ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් හරිද ඒ නිසා අපි always we should try to help others අනිත් අයට උදව් කරන්න උත්සාහ කරන්න ඕනේ we should try to help others always so my advice is never look down on people right this is for you හැමෝටමයි කිව්වේ fighting broke out මම මේ දීලා තියෙන නිකන් examples ටිකක් චූටියට fighting කියලා කියන්නේ ගැටුම broke out කියලා කියන්නේ හටගත්තා දැන් break නේද break out කියන එකේ අතීතය තමයි broke out මේක ඇවිල්ලා past tense එකෙන් මම ලියපු උදාහරණයක් තාම පටන් ගත්තේ නෑ කියලා දෙන්න ඉතින් මේ basic introduction එකක් ඔයාට දකින්න පුළුවන් වෙන්නේ break කියලා කියන්නේ හට ගන්නවා කියන එක broke out කියලා කිව්වොත් sorry break කියලා කියන්නේ කඩනවා කියන එකනේ නේද ඉතින් break කියන එකට out දැම්මහම break out හට ගන්නවා හරිද break හරිද එහෙම නැත්නම් කඩනවා උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් ඔයාලට මේ phrasal verb එක පාවිච්චි වෙලා තියෙන හැටි දැන් break break කියලා ක්‍රියාපදයක් තියෙනවා වාහනේ යනකොට හර්ෂණීට හිතෙනවා එකපාරටම අයිස්ක්‍රීම් එකක් කන්න. එයා එකපාරටම ඉක්මනට පාගනවා බ්‍රේක් එක. අම්මෝ නේද? ඉතින් බ්‍රේක් කියලා කියන්නේ එක වෙලාවක කඩනවා කියන ක්‍රියාපදය. Don't break my bicycle. මගේ බයිසිකල් එක කඩන්න එපා. Don't try to break my bicycle. මගේ බයිසිකල් එක කඩන්න එපා. කඩන්න උත්සාහ කරන්න එපා. Don't try to break my glass. මගේ වීදුරුව කඩන්න එපා. නේද? break. Don't break my heart. මගේ හදවත බිඳින්න එපා. කඩනවා බිඳිනවා කියන ක්‍රියාපදේ තමයි break. ඒ විතරක් නෙමෙයි මොනවා හරි දෙයක් වාහනයක වගේ නම් අපි break කරනවා කියලා කියන්නේ නතර කරනවා කියන එක. right. හැබැයි මේකට break out කියලා දැම්මොත් තේරුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට තේරුම තමයි හට ගන්නවා කියන එක. මේක ගින්නක් වෙන්න පුළුවන්. ගැටුමක් වෙන්න පුළුවන් නේද? ඔන්න ඔය වගේ දෙයක්. හට ගන්නවා. break out වෙනවා. දැන් බලන්න මේ උදාහරණයේ අතීත කාලය. break කියන ක්‍රියාපදයේ අතීත කාලය තමයි broke. නේද? එතකොට oh my god. BROKE broke out කියන්නේ හට ගන්නව නෙමෙයි. මොකක්ද එහෙනම් හට ගත්තා. yes හට ගත්තා. ඔව් හට ගත්තා. නේද? හට ගත්තා. එහෙම නැත්නම් හට ගත්තේ. හට ගත්තේ. බලන්න fighting ගැටුම හට ගත්තේ among කියන්නේ අතර කවුරු අතරේද? කවුරු අතරේද හට ගත්තේ කී දෙනෙක් අතරේද? among කියන්නේ අතරේ. අතරේ
a group of 40 men. මිනිස්සු 40ක කණ්ඩායමක් අතරේ තමයි ගැටුම හටගත්තේ. Fighting broke out among a group of 40 men. නේද? Fighting broke out among two girls. ගැහැණු ළමයි දෙන්නෙක් අතරේ තමයි ගැටුම පටන් ගත්තේ. ගෙදර ගිහිල්ලා ඔෆිස් එකේ විස්තර අම්මත් එක්ක කියනවා වට කරගෙන. අම්මට අහන් ඉන්නත් බෑ. නේද? සේරම ටික කියනවා. දැන් අපි හිතමු නිශානි ගෙදර යනවා. ගිහින් අම්මිට කියනවා අම්මා the fighting broke out among two girls in the office. ඔෆිස් එකේ කෙල්ලෝ දෙන්නෙක් අතරේ ෆයිට් එකක් ගියා. broke out. නේද? අපිට කියන්න පුළුවන් fire ගින්න හටගත්තා කියලා. ගින්න හටගත්තේ ඇයගේ ගෙදර නේ. ඔන්න වගේ ගින්න හටගත්තේ ගින්දරක් වගේ දෙයක් නේද? fire broke out. a fire නේද? BROK අතීත කාලයෙන් broke out. a fire broke out at her home. හරිද? a fire broke out at her home. ගින්නක් හටගත්තා ඇයගේ ගෙදර. broke out අතීත කාලයෙන් තියෙන්නේ. දැන් මේක phrasal verb එකක් කියලා දුව right? මේක phrasal verb එකක් කියලා දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ එකපාරටම? දැන් මම ළමෙක් නම් මම බැරි කෙනෙක් නම් ඇත්තටම මම මේකේ තේරුම හිතනවා broke කියන්නේ කැඩුවා. මම ක්ලාස් එකේ ඉගෙනගෙන තියෙන පොඩි කාලේ break කියන්නේ කඩනවා, broke එකේ අතීත කාලය. out කියන එකට මම තේරුමක් දෙනවා නිකන් එළියේ වගේ එකක්. හිතනවා out. එක්ක ක්‍රිකට් මැච් එකේ නම් දැවි යනවා. ඔහොම හිතලා බලනවා try කරනවා normally අපි මම මේ කතා කරන්නේ අපි හැමෝටම නිකන් සාමාන්‍ය දැනෙන දෙයක්. නේද? කැඩුනා එළියේ ගින්දරක් කැඩුනා ඇයගේ ගෙදර. ඕම තමයි හිත අපේ හුරු වෙන්නේ කියන්න. හැබැයි phrasal verb එක දන්න නම් එයා මොකද කරන්නේ? එයා ටක් ගාලා මේක අල්ලගෙන right I have learned this before. broke out කියන්නේ හටගත්තා. හට ගන්නවට කියන්නේ break out. එහෙනම් දැන් දැනගන්නවා ගින්නක් හටගත්තා අයගේ ගෙදර. පුවත්පත් සිරස්තලයක් මෙහෙමයි යන්නේ. නේද? a fire broke out කියලා දාලා in the parliament පාර්ලිමේන්තුව තුල at parliament කියලා දාන්න පුළුවන්. ගින්නක් හටගත්තා පාර්ලිමේන්තුවේ. කට්ටිය කැමති ඒකට නේද? a fire broke out in parliament. a fire broke out in Nirma's garden. heart attack එකක් දන්නේ fire broke out in Nirma's garden කියන්නේ නිර්මගේ garden එකේ ගින්නක් හටගත්තා. yes එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. I will see to the animals. දැන් බලන්නකෝ phrasal verb එකක් විදිහට තියෙන්නේ මේ see to කියන එක. නිකන් see කියන්නේ පේනවා දකින්නවා කියන එක. SEEC කියන්නේ මොකද හර්ෂණී? පේනවා දකින්නවා කියන එක. නේද? හරි. බලනවට see කියන එක යොදා ගන්නවා කට්ටිය ඉංග්‍රීසි කියන භාෂාව modify වෙනකොට. නේද? I see a movie. හොඳයි. උනන්දුවෙන් බලනවා නම් I watch කියලා තමයි දාගන්න වෙන්නේ. අපි ඒව ගැන ගොඩක් ඉස්සරහට කතා කරන්න පුළුවන්. see to කියලා කියන්නේ කරුණාව දක්වනවා කියන එක. සලකනවා කරුණාව දක්වනවා. හරිද? I will see to the animals. මම සත්තුන්ට කරුණාව දක්වන්නම්. I will see to the animals. see to කියලා කියන්නේ එහෙනම් කරුණාව දක්වනවා, කරුණාව පෙන්නනවා කියන එක. පැහැදිලිද? උදාහරණ තව කියන්නම්. ඔයා ඉතින් ලියා ගන්න ඕනේ. නේද? see to. මම දැන් ඔන්න එකක් කිව්වා. see to කියන්නේ කරුණාව දක්වනවා කියන එක. ඒ වගේම අපිට උදාහරණයක් තව ගත්තොත් let's take another example. right. උදාහරණ ගත්තොතින් හරි. මෙන්න මෙහිමයි. we should කියන්නේ අපි යුතුයි කියන එක. අපි කළ යුතුයි. ඔයාට මම should කියන එක උගන්වලා තියෙනවා. we should අපි යුතුයි. මොකක් යුතුයිද? see to the others. OTHERS. අපි අනිත් අයට මනුස්සකම පෙන්විය යුතුයි. කරුණාව දැක්විය යුතුයි. අර ආදරය දැක්විය යුතුයි. we should see to the others. others කියන්නේ අනිත් අය. now see to කියන එකත් ඔතනදි තේරෙයි. right.
don't put me off, I'm trying to concentrate. දැන් මේ මෙතන තියෙන phrasal verb එකේ කෑලි දෙක වෙනම රතු පාටින් මම පෙන්නලා තියෙනවා, දුරස් කරලා තමයි තියෙන්නේ. put me වෙනම දාලා off. I am trying to concentrate. මම අවධානය යොමු කරන්නට උත්සාහ කරමින් ඉන්නවා. concentrate කියන්නේ අවධානය යොමු කරනවා කියන ක්‍රියාපදය. please concentrate on the lesson. පාඩම ගැන අවධානය යොමු කරන්න ළමයි. හරිද? concentrate අවධානය යොමු කරනවා කියන ක්‍රියාපදය තමයි මේ තියෙන්නේ. මේවා දන්නේ නැත්නම් අපි මේව ඉගෙන ගන්න ඕන. මේක phrasal verb එකක් නෙමෙයි, මේක normal verb එකක්. හරිද? I am trying. මං උත්සාහ කරමින් ඉන්නවා. don't put me off. ඒ කියන්නේ අවධානය කඩනවට සිංහලෙන් මේව උගන්නන්න හරි අමාරුයි. කියන්නේ මේ don't put me off කියලා කියන්නේ මොකද්ද? මගේ අවධානය බිඳින්න එපා. හරි, හිත වෙනතකට යොමු කරවන්න එපා. ඔෆිස් එකේ වැඩ කර ඉන්නකොට ඔයා ටයිප් කර ඉන්නවා. You are typing an important document in the office. Then your friend comes to you. යාළුවා එන ඔයා ගාවට. මේ how is your boyfriend? Is he having a job? Did he call you last night? ඊරවට කතා කරාද? මේ අනවශ්‍ය දේවල් අහන යාළුවෝ ඉන්නවනේ අපිට. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා කියනවා ඔයාට ටයිප් කරන්න තියෙනවා. ඔව් yes yes. ඔව් yes yes. yes. ඔහොම කීකවා උත්තර දීදී ඉන්නවා. එකපාරට බැරිම තැන තරහ යනවා. මොකද මහිෂා කියන්නේ ඔයා එතකොට. Don't put me off. I'm trying to concentrate. මේ මගේ අවධානය කඩන්න එපා. Please don't put me off. Don't put me off. හරිද? දැන් මේ me කියන එක වෙනුවට අපි හරිද? her දැම්මොත් ඔතන me වෙනුවට her දානවා. එහෙනම් ඇයගේ අවධානය කඩන්න එපා. Don't put her off. නිමල් දැම්මම නම් නිමල් off. මෙතනට මිනිස්සෙගේ නමක් දාන්න පුළුවන් ඕනනම් ඒ වගේම ඔයාට පැහැදිලි මං කියන දේ. හරි. me වෙනුවට her දාන්න පුළුවන්. him ඔහුට කියලා දැම්ම ඔහු කියන එක දැම්මම him. හරිද? object pronoun එක තමයි දාන්නේ. I am නෙමෙයි එතකොට වෙන එකක් දාගන්න. right. අපි ඉස්සරහට. හරි. spell out. මේ ed කපලා හිතන්නකො. මේ spell මේ ed නැතුව හිතන්නකො. මේ අතීත කාලයෙන් තියෙන්නේ. spell out. නේද? spell out කියලා කියන්නේ අඟවනවා. The report spell out the need for more staff. අපි හිතමු ඔෆිස් එකට වැඩියෙන් කාර්ය මණ්ඩලයක් බඳව ගන්න අවශ්‍යයි. මේ අවශ්‍යතාවය පිළිබඳව යම් කිසි ડોකියුමන්ට් එකක් එනවා ඔෆිස් එකට. එතකොට the report වාර්තාව spelled out ඇඟෙව්වා the need අවශ්‍යතාවය for more staff වැඩි කාර්ය මණ්ඩලයක නේද? වැඩි කාර්ය මණ්ඩලයක් සඳහා වන අවශ්‍යතාවය මේ වාර්තාව මගින් ඇඟෙව්වා. The report spelled out the need for more staff. සුද්දෙක් ඕක කට හරව කියවද්දි අනේ අපිට අහිංසක ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඇයි ඒ වෙන්නේ? එයා මේ spelled out කියන එක දන්නේ නැති නිසා. මෙතන නම් ed දාලා තින්නේ අතීත කාලයට නේද? spell out කියන්නේ නම් අඟවනවා, හඟවනවා, ප්‍රකාශ කෙරෙනවා. සිංහලට හිර වෙන්න එපා. right now you are in a little bit different level. දැන් ඉන්නේ චුට්ටක් විතර වෙනස් මට්ටමක. පොඩි අවධානයක් හැඟීමක් අවසාවක් ඉංග්‍රීසි වලට තියෙනවා කියලා මම දන්නවා. ඔයාලා හැම කෙනෙක් වගේ මාත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් the report spelled out. ඉතින් අර සිංහල වලට හිර වෙලාම හිතන්න එපා. මම දෙන සමහර තේරුම් භාවිතා වෙන අර්ථය තමයි මම කියන්නේ. ඒවා සිංහලෙන් හිතන්න නම් යන්න එපා. නේද? the report spell out වෙනවා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ඇඟ වෙනවා කියන එක. නේද? මං කියනවා මෙහෙම. බලන්නකෝ. එයාගේ වචන වලින් ඇඟ උනේ නේද? her words කියන්නේ මොනවද? වචන නේද? spelled out අතීත කාලයෙන් ලිව්වේ නේද? her words spelled out the right need for some money. ගෙදරට එනවා කෙනෙක්. ඇවිල්ලා ඔළුව කසනවා මුලින්ම.
දොරටුව ළඟ හිට ගන්නවා. right then hina වෙනවා. තත් 32ම පෙන්නලා නේද? සිනා නොමසෙන් දසන් දක්වා කියලා කිව්වට hina වෙනවා. ඇවිල්ලි ඉවරලා hina වෙලා now she is asking your mom අපි කවදත් ඉතින් හිතවත් අයනේ. මට අතේ සතයක් නැති වුණා මං ඔයාලට දෙනවනේ. මම මේ සල්ලි ඕන කමකට නෙමෙයි ආවේ. තියෙනව නම් ඉතින් දුන්නත් කමක් නැහැ කීයක් හරි. මම ඉතින් හිට දෙනවනේ. නැත්තම් කමක් නැහැ මම යන්නම්. ඔහම කියලා ඉවරලා මිනිසෙක් පිටත් වෙනවා. ඕක ඇහිලා නිර්මා එළියට එනවා දුවගෙන. අම්මා මේ her words spelled out the need for some money. ඇයගේ වචන වලින් නම් ඇඟ උනේ සල්ලි වල අවශ්‍යතාවයක් ඇයට තියෙනවා කියන එකයි. පැහැදිලිද? I want to clarify it, confirm it. නිර්මා මං කියන දේ මේ පැහැදිලිද මේ උගන්න දේ? පැහැදිලි සර්. right. හර්ෂණීට? හර්ෂණී පැහැදිලි සර්. right. නිශානිට? පැහැදිලි සර්. එකම ආන්සර් එක same answer. ආමි එකේ ඉන්නා වගේ. ශර්මිලා? ඔව් සර් පැහැදිලි. right. එයා වෙනස් විදිහට කිව්වා ඔව් සර් පැහැදිලි කියලා. කෝ මහේෂ නැද්ද? මහේෂ ඉන්නව නේද මහේෂා? ඉන්න බව පේනවා මහේෂට පැහැදිලි මේ කියන දේ. හරි. පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. සාගර ඔයාලට තේරෙන පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. very good. ඉතින් මේ හරි. එහෙනම් mic එක off කරනවා මම කට්ටියගෙම mute all දෙනවා. right. මං කියනකම් කට අරින්න තහනම්. I'm joking. සැහැල්ලුවෙන් ඉගෙන ගන්න. friendly. ඕන ප්‍රශ්නයක් තිබ්බොත් මේ වෙලාවේ මහන්න. හිර වෙලා බය වෙලා නේද? එහෙම ඉන්න එපා. Hari. The police were called to break up the fight. Break up. කවුරු ළමයි කෝල් කරනවා මයික් එක අරගෙන. හරි. break up the fight. The police were called. මේ කෑල්ල මෙන්න මේ ඉර ගහන එක ඇවිල්ලා simple past tense එකේ passive voice වාක්‍යයක්. The police were called. පොලිසියට කෝල් කළේ. මොකටද පොලිසියට කෝල් කළේ? to break up the fight. break up. බලන්න break කියන එකෙන්ම තව එකක්. අපි ඉස්සෙල්ලා දැක්ක break out කියන එක. break up. break up කියලා කියන්නේ බිඳ දමන්න, වෙන් කරන්න, විසඳන්න. නේද? වෙන් කරනවා. අපි ඕක ගැන තව ඉස්සරහට කතා කරනවා. ගැටුම සමතයකටපත් කරන්න තමයි පොලිසියට කෝල් කරේ. ඔය ආණ්ඩ කියනවා අම්මා මම කෝල් කරේ ඔහුට මේ ගැටුම් විසඳන්න නේද? I called him to break up the fight. මම ඔහුට කතා කරේ ෆයිට් එක විසඳන්න. ගෙදර රණ්ඩුවක් බල්ලයි පූසයි නේද? මම වතුර ගැහුවේ මේ ෆයිට් එක බ්‍රේක් අප් කරන්න. බට් පූසා තෙමිලා හොඳටම මාරුණා. අම්මගේ නේද ආදරෙන් හදන පූස් පැටියව. right. එහෙනම් අපි යම් පටන් ගන්න ලෙසන් එක. number 1 ask somebody out. මේක මෙහෙමයි. දැන් අපේ රටේ පාවිච්චි නොවුනට පිටරට තියෙනවා ඩේටිං කියලා එකක්. ඩේටිං නේද? ඒ මොකද්ද ඒ? ඩේටිං. ඩේටිං කියලා කියන්නේ පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් හෝ එහෙම නැත්නම් වැඩිහිටි කාන්තාවක් තවත් වැඩිහිටි පිරිමියෙක් සමග නේද? බාල වැඩිමිටි ભેදයක් නැහැ. ජෙනිෆර් ලෝපෙස් ලගේ ඇවිල්ලා බ්‍රිට්නි ස්පියර්ස් ලගේ ජීවිත ගැන ඉන්ටර්නෙට් එකේ චුට්ටක් බැලුවොත් ඒව හොයන්න එපා වැඩක් නැහැ. මේ ඩේටින්ග්ස් යනවා කියලා මේ මිනිස්සුන්ගේ ජීවිතවල යම් යම් දේවල් තියෙනවා. ඉතින් මේ ඩේටින් කියන්නේ අපේ රටේ නම් ඇවිල්ලා පෙම්වතෙක් සහ පෙම්වතියක් තමන්ගේ මේ පාර්ට්නර් වෙන්න ඉන්න කෙනා හෝ වෙලා ඉන්න කෙනාත් එක්ක ගත කරන්නට කාලය ගත කරන්නට කතා කරන්න hina වෙන්න කාලය ගෙවා දමන්න යන එකට තමයි ඩේටින් කරනවා කියලා කියන්නේ. ඩේට් නේද? මේක ing දැම්මම ඩේටින්. DATING ඩේටින්. එතකොට අපේ රටේ නැති වුණාට ask කියන්නේ ask මම මේ somebody කියන එක වෙනුවට මෙතන අපි දැම්මොත් වෙන කෙනෙක්ගේ නමක් දාන්න පුළුවන්. හරිද? මේ somebody කියලා මම අදහස් කරන්නේ වෙන කෙනෙක් කියන එක. කවුරු හරි කෙනෙක්ට. phrasal verb එක තමයි ඇත්තටම ask out කියන එක. ask out. ඒ කියන්නේ එකෙන් කියන්නේ මොකද්ද? invite on a date. මොකක් dating කරන්න කතා කරනවා. ඔක තව පැහැදිලි කරන්න. දැන් මම මෙතන දීලා තියෙන උදාහරණේ සුද්දෙක්ගේ නමක් තියෙන්නේ. ඔයාලට පෙනෙයි උදාහරණ එක්සැම්පල් එක නේද?
අපි හිතමු නිමල් කියලා. නිමල් asked Judy. Judy කියන්නේ කාංචනා කියලා දාමුකෝ. නිමල් කාංචනාට dating කරන්න කතා කරා to dinner and a movie. ඒ කියන්නේ ask out කියන්නේ එළියට යන්න කතා කරනවා මොකටද කියලා අග දාලා තියෙනවා to dinner and movie. මම උදාහරණ පැහැදිලි කරන්න වෙනම සිංහල එකක් අරගෙන තේරෙන එකක්. ගමරාලගේ කතාවකින් හරි. right. මෙහෙම කිව්වොත් ගුණපාල නේද? ගුණපාල ASKED asked සිරියාවති out. හරිද? to a movie. ඒ කියන්නේ to කියලා දාන්න ඔහොම දැම්මත් ඇති. ගුණපාල asked සිරියාවති out. ඒ මොකද්ද? ගුණපාල සිරියාවතීට dating කරන්න යන්න කතා කරා. ඒ කියන්නේ සඳෑ සමයේ පෙම්සුව විඳිමින් බීච් එකේ ඇවිදගෙන රොමැන්ටික් සින්දුවක් අහගෙන නේද? අර ඉස්සෝ වඩේ එකක් අකා මම දකින දේවල් මම මේ කියන්නේ right? හරි. ගුණපාල සිරියාවතීට ඔහොම දැක්කහම ගුණපාල asked සිරියාවති out. අම්මෝ it's very bad. මේක bad දෙයක් නෙමෙයි ලංකාවේ bad කියලා සැලකුවට it's very bad. It's very bad. ඒක හරිම නරකයි නේද? I am not going to date. I am not dating anyone. I am not dating anyone. මං කාත් එක්කවත් dating කරන්නේ නැහැ. dating කියන්නේ පිටට යන්නේ නැහැ. ඇවිදින්න යන්නේ නැහැ. පෙම් කරන්න යන්නේ නැහැ කියන අදහස. dating. හරි. ඔයාලට කියන්න පුළුවන් මෙහෙම. ගුණපාල asked සිරියාවති out. ගුණපාල සිරියාවතිට dating වලට කතා කරා. එතකොට asked out කියන්නේ ඔයා දැන් මෙතන මේ සිරියාවති කියන නම ඔයාලට පේනවනේ. හරිද? ask කියන එක තියෙනවා out කියන එක තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මම මේ somebody කියලා දාලා තියෙනවනේ phrasal verb එක. ඔන්න නම somebody කියන එක වෙනකොට ඕන නමක් දාන්න පුළුවන්. සිරියාවති out. ඔයාට ඕන නම් දාන්න පුළුවන් මෙහෙම. මෙතනට me දැම්මනම් ගුණපාල ask me out. ගුණපාල මට dating වලට කතා කරා. හරිද? my brother දැම්මනම් ඒක my sister දැම්මනම් මගේ සහෝදරියට. ගුණපාල asked my sister out. I don't let her go out. මම නම් ඇයට ඉඩ දෙන්නේ නෑ යන්න. I don't let her go out. මං ඔයාට යන්න දෙන්නේ නෑ නංගි. නංගි I don't let you go out. I know. අර ගුණපාලයා ඉන්නව නේද? ගුණපාලයා ගේ වටේ කරකිනවා පහුගිය දවස්වල මම දැක්කා. I saw ගුණපාල is going around my house. ගුණපාල asked you out. ගුණපාල ඔයාට dating වලට කතා කරා. පැහැදිලිනේ? හරි. හැමෝටම පැහැදිලි කියලා මම හිතනවා. ask out කියන එක. මේ සම්බන්ධයෙන් තව වැඩිදුර ඉගෙන ගන්න. මට තියෙන ටයිම් එක ඇතුලේ මම ඔයාලට කියලා දෙනවා. නමුත් ඔයාලට තව ඉගෙන ගන්න ඕන නම් හොයලා මේවා හොයන්න. ask around කියලා කියන එක ඊළඟට. නේද? ඒකේ තේරුම තමයි ask around. මේකේ තේරුම ඕන්න ලියා ගන්න ඉස්සරහින් මෙන්න මේ විදියට. නේද? බොහෝ දෙනාගෙන් එකම ප්‍රශ්නය අහනවා. බලන්න ඒකේ තියෙන තේරුම. හරිද? ask around කියලා. oh my god මගේ කීබෝඩ් එක වැටෙනවා. බොහෝ දෙනාගෙන් හරිද? එකම ප්‍රශ්නේ ලෙක්චර් එක වෙන්න පුළුවන්. එකම ප්‍රශ්නය අහනවා. ඔෆිස් එකට ඇවිල්ලා බොස් අහනවා තරහ ගිහිල්ලා. මම ඔයාලට අවංකද නැද්ද? right? මම ඔයාලට අවංකද නැද්ද? කියන්න බලන්න කාංචනා, කියන්න බලන්න නිර්මා, කියන්න බලන්න ශමිලා, කියන්න බලන්න මහීෂා, කියන්න බලන්න සුමිත්. right? ඔය විදිහට අහගෙන යනවා හැමෝගෙම ඔෆිස් එකේ බොස්. නේද? අන්න ඒ වගේ ask around කියලා කියන්නේ එකම ප්‍රශ්නය අහනවා බොහෝ දෙනෙක්ගෙන් කියන ක්‍රියාපදේ. මෙතන question කියන වචනේ නෑ. ඒ කියන බය වෙන්න එපා. phrasal verbs කියන එක ඇතුලේ එහෙම ඔයාට මෙතන ප්‍රශ්නයක් කියලා එකක් නෑ. question කියන පදේ පේන්නේ නෑ නේද? but don't worry about that. බලන්න මේ තේරුම තමයි මේ තියලා තියෙන්නේ. ask many people the same question. එකම ප්‍රශ්නේ බොහෝ දෙනාගෙන් අහනවා. ඔන්න බලන්න උදාහරණයක්. මම ask around කියන්නේ මොකක්ද? මම බොහෝ දෙනාගෙන් එකම ප්‍රශ්නය ඇහුවා. asked අතීතයෙන් තියෙන්නේ. අතීත කාලයෙන් තියෙන්නේ. නමුත් nobody has seen my wallet. නමුත් කිසි කෙනෙක් has seen දැකලා නෑ my wallet මගේ purse එක. wallet කියලා කියන්නේ පසුම්බිය. purse එකට සමාන වචනයක්. මගේ purse එක, මගේ පසුම්බිය කවුරුවත් දැකලා නෑ. මම බොහෝ දෙනාගෙන් එකම දේ ඇහුවා.
ඒ අහන්න නැත්තේ මොකද්ද? Did you see my wallet? ඔයා මගේ පර්ස් එක දැක්කද? ඔන්න ඔහොම අහන්න ඇති. But nobody has seen my wallet. නමුත් කවුරුත් මගේ පර්ස් එක දැකලා නැහැ. වැඩේ තියෙන්නේ phrasal verb එක තේරුම් ගැනීම පමණයි. ඉතුරු කෑල්ල එච්චර පාඩම් කරගන්න දෙයක් නැහැ. මෙතන asked around නේද? තව එක්සැම්පල් එකක් බලමු. මෙන්න මෙහෙම. I have asked around. මේක present perfect වලින් ලිව්වේ. I have asked around. නේද? මම එකම ප්‍රශ්නය අහලා තියෙනවා. අහලයි ඉන්නේ. I have asked around but not nobody knows the answer. කාටද කියන්න පුළුවන් මේකේ තේරුම? I have asked around but nobody knows the answer. කාටද කියන්න පුළුවන්? Right, turn on the microphone and just give me the answer. මම එකම ප්‍රශ්නය අහලා ඉන්නේ නමුත් කවුරුවත් පිළිතුර දන්නේ නැහැ. Very good. මම එකම ප්‍රශ්නේ මේ අහලා ඉන්නේ හැමෝගෙම. But nobody knows the answer. කවුරුවත් දන්නේ නැහැනේ උත්තරේ. නේද? This is a crazy office. මේක මහා පිස්සු කාර්යාලයක් අනේ. I have asked around but nobody knows the answer. නේද? Our teacher අපේ ගුරුතුමා ගුරුතුමිය එනවා පන්තියට කෝට්ටක් අරගෙන. Our teacher asked around. නැත්තම් මම මේක ලියන future එකෙන්. අන්න බලන්න our teacher will ask around. Will ask around. හරිද? So we should give the correct answer. හරි. මේක කවුද කියන්නේ? සාගර කියන්න බෑ. අපේ ගුරුතුමා එකම ප්‍රශ්නය අහවි. ඔව්. නමුත් sorry. So we should ඉතින් එව නිසා අපි නිවැරදි පිළිතුර දිව යුතුයි ඇයට. ඔව් මං අද හරි ටීචර් කෙනෙක්ට. right. ගොඩක් හොඳයි ආන්සර් එක. Our teacher will ask around. අපේ ගුරුතුමා ඕන එකක් දාගන්න පුළුවන්. මම මෙතන ඇය අදහස් කරේ. එකම ප්‍රශ්නය අහයි හැමෝගෙම ඇවිල්ලා. Our teacher will ask around. අන්න එතකොට so I think we should give the correct answer. අපි නිවැරදි පිළිතුර දෙන්න ඕන. දිය යුතුයි ඇයට. හරිම පැහැදිලි ඉන්නේ. හිමීට ඉගෙන ගන්න ඕනේ අර ඒ විදියට. මහා දැවැන්ත විදියට ඔලුවට පුරවගෙන බර ඉංග්‍රීසි වචන කියවලා නෙමෙයි මම මේ කියලා දෙන්න ඔයාලට step by step හරියන විදියට. හරි. මට මම පොරක් වෙන්න නෙමෙයි ඕන. ඔයා දැනුමින් සන්නද්ධ වෙලා අපිව පාස් කරන් ඉස්සරහට යනවා දකින්න තමයි. I just want to see. Right, you go ahead. පියන් ඉස්සරහට. Ask around එකත් හරි. add up to something. add up to කියලා කියන්නේ සමාන වෙනවා කියන එක. සමානයි. දැන් මේක බලන්න. equal add up to. add කැලි තුනක් තියෙනවා. add up to කියන්නේ මොකද්ද? සමානයි. ඒ කියන්නේ තේරුම තමයි equal කියන එක. ඒකේ තියෙන සමානයි කියන අදහස. Your purchases. ඔබගේ මිලදී ගැනීම. ඔබ මිලදී ගත්තුවා. හරිද? purchases. ඔබේ මිලදී ගැනීම. add up to සමාන වෙනවා කීයකටද? නේද? $205.32. ඔය මේ ඩොලර් කතාව අමතක කරමුකෝ. නේද? එහෙම දාමුකෝ. ඔන්නෝම your purchases, oh my god, 200 rupees කියලා මෙතන හිතනවා කියලා තියාගන්න. Your purchases add up to
200 rupees ඔයා මිලදී ගත්තුවා රුපියල් 200කට සමානයි. පැහැදිලිද? add up to කියන්නේ සමානයි. සාමාන්‍යයෙන් නම් ළමයි add කියලා කියන්නේ එකතු කරනවා කියන එක. නේද? add කියන්නේ සාමාන්‍යයෙන් නම් මොකද්ද? එකතු කරනවා කියන එක. එකතු කරනවා. නමුත් මේකට බලන්න phrasal verb එක හැදුවට පස්සේ වෙන්නේ සමාන වෙනවා කියන එක. add up to. add up to. add up to add up to කියන්නේ සමාන වෙනවා. සමාන වෙනවා කියන එක. හරි. එහෙනම් ඩිෆරන්ස් එක අවබෝධ කරගන්න ඕන phrasal verb එකක් සහ normal verb එකක් අතර යන. මේ normal verb එක තමයි අපි දන්න මෙන්න මේක. හැබැයි add up to කියලා කිව්වහම මේ කෑලි දෙකක් එක එකතු වෙලා ආවම පස්සේ සමාන වෙනවා කියලා තමයි තේරුම හැදෙන්නේ. නේද? එහෙනම් මේක විතරක් පාඩම් කරගෙන හිටියොත් ඔයාට number 1 උඩින් පෙන්නලා තියෙන එක මම මේ underline කරන්න හදන එක දැන්. right. ඒක විතරක් පාඩම් කරගෙන හිටියොත් ළමෙක් තේරුම කටපාඩම් කරගෙන add එකතු කරනවා කියලා. යා මෙන්න මේ ක්‍රියාපදය දැක්ක ගමනුත් හිතන්නේ add කියලා කියනවා එකතු කරනවා කියලා. එතකොට ළමයා මේකේ තේරුම සාමාන්‍යයෙන් හිතන්න බලයි මෙන්න මේ විදියට. හරිද? add up to ළමයාට හිතෙන්නේ මෙන්න මෙහෙමයි තේරුම. add කියන්නේ එකතු කරනවානේ. නේද? add up to දැක්කම ළමයාට හිතෙන හැටි මම මේ කියන්නේ. එකතු කරනවා. හරිනේ? up කියන්නේ ටිකක් උඩට වගේ එකක්. නේද? උඩ වගේ එකක් කියලා හිතනවා. ඔය විදියට තමයි හිතෙන්නේ. නමුත් මෙහෙම හිතුවහම වැරදි. එතකොට ඉංග්‍රීසි බැරි වෙනවා. මම මේ හරිය පියවරක් කියන්න හදනවට කතාවක්. ඔය විදියට add up to වල තේරුම උඩට එකතු කරනවා කියලා ඉවරලා ගලපගත්ත ළමයා මොකද කරන්නේ? එයා මේ වගේ වාක්‍ය දකින තැන මේ වගේ sentences දකින තැනට එකතු කරන්න යනවා. මෙන්න මේ වචනේ. මේ තේරුම ආදේශ කරන්න යනවා. මේක දැක ගමන් ඔයා මෙහෙම උඩට එකතු කරනවා කියලා හිතලා ගලපනවා. හැබැයි phrasal verb එකක් විදියට add up to කියලා කියන්නේ සමාන වෙනවා කියන අර්ථය බව දන්න ළමයෙකුට, දන්න ලේඩි කෙනෙකුට, එහෙම නැත්නම් මහත්මයෙකුට එයාට තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි. නේද? එහෙනම් මේකේ තේරුම සමාන වෙනවා. නේද? කඩේ බිල් වල බිලක වගේ දෙයක තමයි වැඩිපුර මේක පාවිච්චි කරන්නේ සමාන වෙනවා. add up to. නේද? ඕන මම තව උදාහරණයක් කියන්නම්. හායි රයිට්. ඒ වගේම අමතක කරනවා ටිකේ. දැන් ඒ පාර පත්තරයක වගේ මේ add up to කියන එක දැක්කහම කොහෙද හරි දැක්කහම මෙයා මේක ගලප කියන්න උත්සාහ කරනවා මේ උඩ තේරුම. මොකද එයා දන්නේ නැති හින්දා එකතු කරනවා උඩට. ඔහොම හිත කියනවා. ඔහොම කියවල ඉංග්‍රීසි තේරුම් ගන්න බලනවා. එහෙ වුණාට තේරෙන්නේ හරි මීනින් එක එන්නේ නැහැ නේ පාර. ඒ පාර හිතනවා ඉංග්‍රීසි භාෂාව මහ කැත භාෂාවක් මේක තේරෙන්නේ නැහැ. අපි දන්න වචනේ තේරෙන්නේ නැහැ නේ. ළමයා ඩික්ෂනරියෙන් හොයනවා තන්නේ වචනේ. ADD add එකතු කරනවා කියන එක ඩික්ෂනරියෙන් බලා ගන්නවා යා. මෙහෙම ගිහිල්ලා. ඒ පාර UP කියන එකත් බලා ගන්නවා. ওই දෙක බලලා ඉවරලා ওই දෙක එකට ගැට ගන්නවා යා. නේද? ඔහොම ගැට ගහන්න පුරුදුයිනේ. ඒ දෙක එකට අලවලා තේරුම හදන්න බලන තනි තේරුමක්. එහෙම හැදුවත් එන්නේ නැහැ. එතකොට එන්නේ මේක. ඉතින් වැරදි එතකොට. ආන්නේ නිසා හොඳ වැදගත් මේ phrasal verbs කියන ඉගෙන ගන්න එක. නේද? දැන් අපි ගත්තොත් ඔයා බය නැතුව තනියෙන් හදන්න. මම මේ පෙන්නන එක විතරක් නෙමෙයි. එතකොට තමයි දියුණු වෙන්නේ. මෙන්න මේ බලන්න මම හදන්න යන එක දැන්. හරිද? මෙන්න මෙහෙම එකක්. ඒක සමාන වෙනවා it දැන් it කිව්වම ඒක වචනයි. it නම් add නෙමෙයි s එකක් දානවා. it adds up to හරිද? it adds up to 250 rupees කියලා දාන්න. 250 rupees. ඒක රුපියල් 250කට සමාන වෙනවා. නේද? මම කියනවා අම්මට අම්මා don't buy that bag. අම්මේ අර බෑග් එක ගන්න එපා. මං කියනවා මෙහෙම. අම්මා don't buy කිසිම ගැටලුවක් නැහැ අම්මා කෙල්ලුවට හරිද? don't buy that bag. අම්මා මේ බෑග් එක ගන්න එපා. නේද? because it adds up to right 250 rupees. It adds up to
250 rupees. it කියන එක ඒක වචන නිසා ads කියලා දාලා ලියන්නේ. ඒක සමාන වෙනවා රුපියල් 250කට. ඒ නිසා ඒක ගන්න එපා මේ. පැහැදිලිනේ? හරි. එහෙනම් මේ phrasal verb එක ලියාගෙන ඔයාට net එකෙන් තව හොයාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මගෙන් විතරක් නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. තව කාගෙන් හරි ඉගෙන ගන්න phrasal verbs ගන්නනවා නම් අන්න ඒවා වැදගත් බලන්න. මේවා බලලා තිබුණාම ඔයාට YouTube එකෙන් උනත් ඉගෙන ගන්න පුළුවන්. නේද? මට ඕනවා හැමදාම මගේ යටතේ තියාගන්න එකක් නෙමෙයි. මට මම මොහොමත් ඔයාලා යටතේ නෙමෙයි ඉන්නේ. ඔයාලා එක ෆ්‍රෙන්ඩ්ලි ඉගෙන ගන්න. හරිද? ඉතින් ෂෙයා කරගෙන තමයි ඉගෙන ගන්න ඕන. බලන්න back something up. නේද? ඒ කියන්නේ back up. මෙන්න බලන්න මෙහෙම ගත්තොත් තේරුම එකක් තමයි back something up. මේ something කියන්නේ යම් දෙයක්. හරිද? back මැදට දාන යම් දෙයක් up කියලා දානවා. නේද? දැන් අපි බලමුකෝ මෙහෙම. You will have to back up your car so that I can get out. ඒ කියන්නේ රිවර්ස් කරනවා කියන එක. පස්සට ගන්නවා. වාහනයක් වගේ එකකදී මේක හෙන්න පුළුවන් කතා කරනවා. නේද? මේ කාර් එක. You will have to back your car up. එහෙම නැත්නම් back up your car කෙලින්ම දාලා තිනවා. back up. රිවර්ස් කරන්න කියන එක තමයි back up කියලා කියන්නේ. හැබැයි අපි back up වලට තේරුම් ගොඩක් දන්නවනේ. back up එකක් කියලා කියන්නේ උදව්වක් දෙනවා වගේ අදහසක්. එහෙම තමයි අපිට හිතෙන්නේ. නමුත් මේකේ back something up. back up කියන phrasal verb එකේ අර්ථය මොකද්ද? ඇත්ත තේරුම එහෙනම් පස්සට ගන්නවා. නේද? යම් දෙයක් අප්‍රාණවාචී දෙයක් මොනවා හරි something නේ. back up කියන්නේ පස්සට ගන්නවා කියන එක. මේ reverse කියලා ලියලා තින්නේ. පස්සට ගන්නවා. ඔන්න example sentence එක බලන්න. You will have to back up your car. ඔයාට ඔයාගේ කාර් එක පස්සට ගන්න සිද්ධ වේවි. You will have to. have to කියන්නේ සිද්ධ වේවි. ඔන්න මම ලියනවා. ඔයාට ඔයාගේ කාර් එක පස්සට ගන්න සිද්ධ වේවි. නේද? so that කියන්නේ පිනිස. I can get out. මට බහින්න පුළුවන් වුණු පිනිස. මට බහින්න පුළුවන් පහසු වනු පිණිස. නේද? මම නිකන් ලිව්වේ. ඔයාට වගේ කාර් එක පස්සට ගන්න සිද්ධ වේවි මට බහින්න පුළුවන් වෙනු පිණිස. දැන් කාර් එක ඇතුලේ ඉන්න මිනිස්සයා බැහැ ගන්න බෑ. පිටිපස්සේ දොරෙන් බහින්න බෑ. නවත්තලා තියෙන තාප්පයකට අල්ලලා. තාප්පයක් ඉස්සර දොර අරින්න බෑනේ. ඉතින් එතකොට මොකද එයා කියනවා මේ you will have to back up your car so that I can get out. get out. get out. කාර් එකකින් වගේ බහිනවට get out කියලා කියන්නේ. හරි. get off නෙමෙයි. ඒ කියන්නේ බස් එකකින් වගේ බහිනවට get off. හරි. අපි ඉස්සරහට කතා කරනවා. so that කියන්නේ පිනිස. so that I can කියන්නේ මට පුළුවන් වුණු පිනිස. හරිද? get out කියන්නේ බහින්න. so that I can get out. Please help me so that I can understand this lesson. මම ලියනවා මේක so that ඒකත් මෙතනදී මේ ඉගෙන ගමු නේද? මම කෑ ගහනවා please help me. help. please PLEAC please help me. please help me so that I can සමහරව I could කියලාත් කියනවා right? ඒ ගැන බය වෙන්න එපා. I can හරි could හරි දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. so that I can understand. right? so that I can win her heart. පිරිමි ළමයි ඉන්නවා සාමාන්‍ය ඉස්කෝලේ යන කාලේ. එහෙම නැත්නම් ඔයා මික්ස් ස්කූල් ගිහින් තිබෙනවා නම් දැන් ඔයාලා වැඩි හිටියයි ඉතින් ඇවිල්ලා කියනවා මේ මට ගෑනු ළමෙක් යාළු කරලා දෙන්න පුළුවන්ද? මට ඇයගේ හිත දිනා ගන්න උදව් කරන්න පුළුවන්ද? ඒ විදිහට ඔයාලට වැඩිපුර ඉන්න ලේඩිස්ලානේ මෙතන ඔයාලගෙන් ඇවිල්ලා අහනවා ඇති ඔයාලගේ සම වයසේ යහළුවෝ නේද? ඔයාලගේ ටීම් එකේ ඉන්න තමන්ගේ සම වයසේ යෙහෙලියන් ගැන මේ මට අරයව යාළු කරලා දෙන්න පුළුවන්ද? අන්න ඒ විදිහේ දේවල් අහනවා. ඉතින් මම මේ අධ්‍යාපනික කාරණාවක් කියන්නේ. right. එතකොට මෙහෙම කියන please help me so that I can win her heart. මට උදව් කරන්න පුළුවන්ද මට ඇයගේ හිත දිනා ගන්න පුළුවන් වනු පිණිස. අර ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්න හිත දිනා ගන්නවා කියන ඇක්ෂන් එක කරන්න පුළුවන් වෙන්න මට උදව් කරන්න. so that ඒවත් මෙතනදී වැදගත්. right. අපි යන් අපේ phrasal verb එකට. blow up. blow up
blow up කියන්නේ පුපුරනවා කියන එක. blow up. BLOW UP blow up. හරිද? ඒකේ අතීත කාලයේ තමයි blew up. නිල් පාටට ඉංග්‍රීසියෙන් කියන්නේ blue කියලානේ. නේද? blue. මේ ශබ්ද කරන්නේ මෙයා අතීත කාලයෙන් තියෙනකොට මම මේ යන්න මෙතන කොටු කරපු එක ශබ්ද කරන්නේ අල්බයිනු ලූ වෙනවා. blue මැන්ඩල් ප්‍රදේශය. ඔහොම අහලා තියෙනවනේ blue කියලා වචනයක්. blew up. මේක නේද? blue නෙමේ අල්බයිනු ලූ blue. හරි. බලන්න මේ දීලා තියෙන එක්සැම්පල් එක දිහා. blow up කියන්නේ එහෙනම් මොකද? පුපුරනවා. මේක තේරුම තමයි මේ දීලා explode කියලා. තේරුම පුපුරනවා. ඔන්න බලන්න. The racing car race car එක නේද? blew up පිපුරුවා. after කියන්නේ පසුව. මොන වෙලාව මොහොකට පසුවද පිපුරුවේ? it crashed into හැප්පුණා. ඒක හැප්පුණාට පස්සේ මොහොකටද හැප්පුණේ? the fence කියන්නේ වැට. ඒක වැටේ හැප්පුණාට පස්සේ රේසින් කාර් එක පිපුරුවා. right? වැට. කාර් රේස් පදිනකොට වැටක් තියෙනවනේ ෆෙන්ස් එක. ෆෙන්ස් කියන්නේ වැට. ෆෙන්ස් ෆ්‍රෙන්ඩ්ස් නෙමෙයි ෆෙන්ස් වැට. ක්‍රෑෂ් කියන්නේ ගැටෙනවා. crashed into ගැටුණට පස්සේ after කියන්නේ පස්සේ. වැටේ හැප්පුණට පස්සේ the racing car blew up. නේද? රේසින් කාර් එක පිපුරුවා. ඔයාට ටියුට් එක තියෙනවා හැමෝටම. ඉතින් print out එකක් ගත්තත් ගැටලුවක් නැහැ. පිටු 22ක් වගේ ඇති. ලෙසන් එක ස්ටඩි කරලා ඊට පස්සේ ඒකත් ඔයා ළඟ තියෙනවා. ඔයා දුප්පත් ළමෙක් නම් ඔයාට මේක print out එකක් ගන්න බැරි නම් ඒක ගැටලුවක් නැහැ. හරිද? අපි හැමෝම දුප්පත් අයනේ. මිනිස්සු විදියට නේද? කෝටිපතියෝ නෙමෙයිනේ. The racing car blew up after it crashed into the fence. Blew up. පිපුරුවා. නේද? blows right මේ blow up කියන එක right? blow something up. දැන් මෙහෙම මැදට දැම්මොත් බලන්න මේවා හරි සංකීර්ණයි. blow up කියලා කෙලින්ම තියෙන එක නේද? ඒකේ අතීත තමයි blew up. හැබැයි blow කියලා ලියලි ඉවරලා මැදට වෙන වචනයක් දාලා up දැම්මුතින් ඒකේ තේරුම තමයි හුලං ගහනවා කියන එක. හුලං ගහනවා හුලම් පිඹිනවා කියන අදහස. හරිද? ඇඩ්ඩයා. දැන් බලන්න එතන. blow කියලා දාලා ඉවරලා up දාන්න කලින් මම දාලා තිනවා මැදට මොකද්ද? 50 balloons කියලා. බැලුම් බෝල 50ක්. ඒකට යම් දෙයක් ඇතුල් කරලා තියෙන මේ something on බලන්න මේ දේ. එහෙනම් බැලුම් 50කට හුලම් ගැහුවා. we have to අපිට සිද්ධ වෙනවා. හුලම් පුරවන්න blow 50 balloons for the party. පාටිය සඳහා බැලුම් බෝල 50කට හුලම් පුරවන්න අපිට සිද්ධ වෙනවා. We have to blow 50 balloons up. නැතුව blow up 50 balloons නෙමෙයි. මෙන්න මේක මැදට දැම්මොත් ක්‍රියාපදේ. හරිද? එහෙනම් blow something up. මේ යමක් දානවා මැදට මම බැලුන් හරි නේද? එයා බෑග්ස් හරි වෙන මොකක් හරි ගැලපෙන එකක් දානවා. tires, tubes, tire 50ක් ඕන දෙයක් දාන්න පුළුවන්. we have to අපිට සිද්ධ වෙනවා සාමාන්‍ය විදිහට මේක හදාගෙන තියෙන්නේ blow 50 balloons up for the party. You have to blow 50 balloons up for my birthday party. නේද? මං කාට හරි කියනවා. ඇයට සිද්ධ වේවි. She will have to. ඇයට සිද්ධ වේවි. blow she will have to blow. ඇයට සිද්ධ වේවි හුලම් පුරවන්න. She will have to blow. හරිද? දාලා දානවා මොකද්ද පුරවන්න තියෙන්නේ? She will have to blow a BALLOON a balloon. බැලුම් බෝලයක්. ඊළඟට දානවා මොකද්ද හර්ෂණි? up කියන වචනය. up. ඔය දෙක දෙපැත්තට කරලා මැදට වෙන නාමපදයක් දැම්මහම අන්නේ දාන ලබන නාමපදයට හුලං ගහන්න තමයි මේ කියන්නේ. She will have to blow a balloon up for my birthday party. මම birthday කියන එක වැරදියට ලියන්නේ නැහැ. birthday කෙටි කරලා ලිව්ව නිකන් ඔයාලට නිසා BARTY නේද? BIRTHDY birthday right. She will have to blow a balloon up for my birthday party. ඇයට සිද්ධ වෙනවා මගේ birthday party එකට බැලුම් එකක් බැලුම පුම්බන්න.
හරිද? බැලුමක් පුම්බනවා. වෙනද කවදාවත් කියන්න පුළුවන්ද ඔක? හරිද? සාක්ෂියෙන් අහලා බලන්න. phrasal verbs දන්නේ නැත්නම් කියන්න හරිය අමාරුයි. අනිත් ක්‍රියාපද දාලා වටෙන් ගිහිල්ලා ව්‍යාකරණ වලින් හදලා දත් මිටි කාලා යන්තම් ඕක ලියාගත්තා කියමුකෝ. සුද්දෙක් එහෙම කරන්නේ නැහැ. යාලා කෙලින්ම මේ වගේ phrasal verb එකකින් තමයි ඔක කියලා දාන්නේ. නේද? නිකම් බ්ලෝ කියන වචනේ තේරුම ගත්තොත් phrasal verb එකක් නොවි අපි නිකන් ගත්තොත් meaning එක මේකේ මොකද්ද? BLOW බ්ලෝ කියන්නේ හමනවා කියන එක. අර හුළඟ වගේ දෙයක් හමනවා. හරිද? හමනවා. බ්ලෝ. ඉතින් ඕක තමයි ඔය වෙනස් කරලා කෑල්ලක් ඇඩ් කරලා අප් කියන එක දාලා phrasal verb එකක් හදාගෙන තියෙන්නේ. blow up. නේද? හරිද? පිමිනවා. හරි. breakdown මේක හරි ප්‍රසිද්ධ වචනයක් breakdown. අපි බලමු breakdown. ඒ කියන්නේ වැඩ කරන එක නවතිනවා කියන එක. කැඩෙනවා. වැඩ කරන එක නතර ක්‍රියාත්මක වීම ඇන හිටිනවා. ක්‍රියා කිරීම නතර වෙනවා. ඒ කියන්නේ stop functioning vehicle එකක් machine එකක්. මොකක් හරි යන්ත්‍රයක් ඒ වගේම වාහනයක් වගේ දෙයක් breakdown වෙනවා කියලා කියන්නේ කැඩෙනවා කියන එක. වැඩ කරන එක නතර වෙනවා. දෙකට කැඩෙනව නෙමෙයි. දැන් කාර් එකක් දෙකට පාර යනකොට කෑලි දෙකට වෙන් වෙලා වැටෙන්නේ නැහැනේ. breakdown කියන්නේ කැඩෙනවා කියන එක. කියන්නේ ක්‍රියාත්මක වීම නවතිනවා. breakdown ඉස්සරහින් ලියා ගන්න ඔයා කොලේක ලියලා ක්‍රියාත්මක වීම නතර වෙනවා නේද? කැඩෙනවා. stop functioning එක. ඔන්න බලන්න our car අපේ කාර් එක. අතීත කාලේ ලියනවා breakdown වල අතීතේ මොකද? broke down. කැඩුනා. කොහෙද කැඩුනේ? at the side of the highway. ඔතනට වෙනකම් විතරක් මතක තියාගන්න example එක ගත්තේ මේ ඉන්ටර්නෙට් එකේ. at the side of the highway. අධිවේගී මාර්ගයේ පසෙකදී මගේ කාර් එක අපේ කාර් එක කැඩුනා. our car broke down. right? මං කියනවා මෙහෙම. තව example එකක්. වැදගත් වෙන්නේ වට මෙන්න මේ කෑල්ල විතරයි. our car broke down. හරිද? අපේ කාර් එක කැඩුනා. broke down. එතකොට ඇන හිටිනවා ක්‍රියාත්මක වීම. මගේ කකුල කැඩුනා කියන්න බෑ හොඳ. my leg broke down නෙමෙයි. නේද? එතකොට break කියන එකකින් දාලා තමයි කියන්න වෙන්නේ සාමාන්‍ය විදිහට. මැෂින් එකක් වගේ දෙයක්. හරිද? my computer නේද? my computer broke down yesterday. right හර්ෂිනී කියන්න බෑ මේකේ තේරුම. my computer broke down yesterday. මගේ කම්පියුටර් එක කැඩුනා ඊයේ. මගේ කම්පියුටර් එක කැඩුනා ඊයේ. අනේ මට උදව් කරන්න please help me to buy a new one අලුත් එකක්. එතකොට තේරුම මොකද්ද දැන්? දිගටම ගත්තොත් මගේ කම්පියුටර් එක කැඩුනා ඊයේ. මට අලුත් එකක් කරුණා කරලා මට අලුත් එකක් ගන්න උදව් කරන්න. very good. now you can say this. my computer broke down yesterday. දැන් ඔයාගේ කටින් මේ broke down එක ඇහෙනකොට phrasal verb එකක් දාලා කතා කරනකොට ඇත්තටම නම් අහන් ඉන්න කෙනාට චුට්ටක් jealous හිතෙනවා. මේව දාලා කතා කරනකොට my computer broke down yesterday. එකපාරට අහන් ඉන්න මිනිස්සු බල අම්මෝ එයාට දැන් පුළුවන් ටිකක්. හරිද? මේ phrasal verbs වලින් යන ඉංගියක් තියෙනවා භාෂාව ඇතුලේ. කට්ටිය පිළිගත්තත් නොගත්තත් phrasal verbs දාන්නේ හොඳට දන්න කට්ටියේ කියලා. එහෙම එකක් නැහැ. නමුත් එහෙම විශ්වාසයක් තියෙනවා. මොකද phrasal verbs use කරන්න හොඳ සී කල්පනාවක් තියෙන්න ඕන. my computer broke අතින් පෙන්න කියන කැඩුනා. ඒක එහෙම තටමල කියන්න ඕනේ නැහැ. අපි my computer broke down yesterday. මොන බලන්න මම ඒක දිගට කියන හැටි.
බලමු එහෙම අපි ඉගෙන ගන්න ඕනේ නිතරම අනිත් අයට අදහස් sannivedanaya කරන්න නේද අපේ දැනුම ප්‍රදර්ශනය කරන්න මේ තියෙන්නේ උදව් කරන්න යූස් කරන්න ඒක තියෙන්නේ සා බැරි කෙනෙක්ට කියලා දෙද්දි කියලා දෙන්න try කරන්න ඒක ගෙදර ඉන්න නංගිද මල්ලිද කියලා වැඩක් නැහැ හැමෝටම කියලා දෙන්න බලන්න my laptop නේද will මෙහෙම කියම අනාගත කාලෙන් නේද අම්මා කියනවා මෙහෙම මේ stop now stop it ඒක නවත්තන්න නම් spot නෙමෙයි stop right stop it now ඒක දැන් නතර කරන්න නේද ගේම් ගහනවා කවුරු හරි වගේ කම්පියුටර් එක අරන් otherwise නංගි හරි මල්ලි හරි සාමාන්‍යයෙන් පරිස්සම් කරගන්න හරි අමාරුයි ඕකේ ගෙදරකට ගියාම කොහොමද අහන්නේ කවුරු පොඩි කට්ටිය ඕකේ ගේම්ස් නැද්ද ඕකේ තියනවද අර බබල් ක්‍රැෂ් එක එහෙම අහනවා නේද ඕකේ ගේම් නෑ ගේම් නෑ game prohibited ඒව තහනම් otherwise නේද otherwise my phone will නේද my phone will break up right sorry my phone will break down right my phone will break down මගේ ෆෝන් එක කැඩේවි කියන්නේ මේ කැබලි වලට කැඩෙනවා කියන එක නෙමෙයි මේකේ අදහස් වෙන්නේ කැඩෙනවා කියන්නේ වැඩ කිරීම නතර වෙනවා නේද ක්‍රියාත්මක වීම නතර වෙනවා නැතුව කෑලි වල ඩිස්ප්ලේ එක උඩට ගිහිල්ලා කීපෑඩ් එක බිමට ඇඳ යට වැටිලා එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ නේද my phone will break down ඕක නවත්තන්න දැන් stop it now otherwise එහෙම නැත්තම් otherwise එසේ නොවන්නේ නම් එහෙම නැත්තම් මගේ ෆෝන් එක කැඩේවි please give it to me මට දෙන්න එක please give it to me මට ඒක දෙනවා don't touch it ඒක අල්ලන්න එපා AGAIN right don't touch it again දැන් බලන්න මේ don't touch it again මම sound linking කියලා එකක් දාලා ඇති අර group එකකටත් ඔයාලට ඒක කියවන්න පුළුවන් නම් හරි දැන් බලන්න don't touch it again මෙන්න මෙතන තියෙනවා මම මේක කියවද්දි නේද don't touch it ඔයාලට පේනවද හර්ෂිනී මෙතන මහීෂලා කට්ටියටම කියන්නේ නේද මෙතන T අකුරු දෙකක් තියෙනවා don't කියන තැන T අකුරයි මෙතන ඊළඟ පදේ T අකුරක් තියෙනවා හරිද එතකොට මෙහෙම එක ළඟ සමාන සවුන්ඩ් දෙකක් තියෙනකොට don't එහෙනම් මට සද්දයක් දානවා don't touch කියලා දෙපාරක් ටටක් ගාලා කියන්නේ නේද එතකොට මම මේක සිංහලෙන් මේ දෙක එකට ගැට ගහලා තනි ශබ්දයක් බවට හරවනවා ඕවට කියන්නේ sound linking කියලා ඉතින් spoken english කියලා classes වල නිකන් ඔය patterns කියලා දුන්නට මේ ටික අපිට අහගන්න හම්බ වෙන්නේ නැති වෙයි ගොඩක් වෙලාවට එහෙම කියලා දෙන අයත් ඇති right එතකොට මොකද කරන්නේ අපි don't touch දෙක එකට බැඳා don't touch it don't touch දැන් don't touch කොහොම ඉස්සරහට ගියොත් මම මෙන්න මේ mouse point එක තියෙනවා ආල්චා යන්නයි යන්නයි touch කියන තැන ඇහෙන්නේ මොකද්ද හොඳට දාමු සද්දනේ හරිද ඇහෙනව නේද hina වෙන්න එපා right ආල්චා යන්නක් යනවා මෙතන අය it වල පටන් ගන්නේ යන්නක් ආල්චා යන්නයි යන්න එකතු වුනහම මොකද වෙන්නේ don't කියනෝ sorry don't touch it එහෙනම් don't touch it කියලා වෙන් තිබෙන පද තුන කතා කරද්දී අපි උච්චාරණය කරද්දී sound එක ගැට ගන්නවා එකකට sound linking ගැන මම topic එක යටතේ ලියපු article එකක් දිග වටිනා article එකක් දාලා ඇති spoken english whatsapp group එකට කියවන්නේ කොහොමද හරිද හොයාගන්න හම්බෙන්නේ නැති නෝට් එකක් මට හිතුනේ මේ වගේ එකක් හොයාගන්න නැති කියලා තමයි හිතලම හදලා හැදුවේ don't touch it again touch it again right මම පිස්සු නටනව නෙමෙයි මම මේ කියලා දෙන්න උත්සාහ කරනවා ගණන ක්‍රමයක් හරි touch it again දැන් ඊළඟට again තියෙනවනේ මෙතන AGIN touch it මෙයා මෙන්න මේ අන්තිම අල්ට අයන්නට අයන්නක් එකතු වුණාම මොකද වෙන්නේ හැදෙන අකුර කාටද කියන්න පුළුවන් අල්ට අයනු මොකද හැදෙන අකුර
සිංහල මේ අහන්නේ. අල්ට යන්න යන්න නැතුව මොකද? ටයන්න හැදෙන්නේ නේද? Don't touch it again. සිංහල කරපු අය දන්නවා ඇති මේක. කොහොමද වචනේ අකුරු එක දෙන don't touch it. Don't touch it again. දැන් සුද්දෙක් හයියෙන් කියන්න මම මේක හැමෝම ගෙදර බිත්ති හෙලවෙන්න. Don't touch it again. Don't touch it again. Don't touch it again. ඉතින් අපි හිතනවා සුද්දෝ කතා කරන්නේ වේගෙන් කියලා. ඇත්තට මෙයාලා වේගෙන් කතා කරනව නෙමෙයි. අපි හුස්මක් කටට අරගෙන මෙන්න මේ දීලා තියෙන බලන්න don't වලට 1යි. don't කියනකොට 1යි. touch කියනකොට 2යි. it කියනකොට 3යි. again කියනකොට 4යි. අපි 4 පාරක් කඩන එක එයාලා කියනවා තනි ශබ්දයක් විදියට. අපි don't touch it again කියලා 4 පාරක් හුස්ම පිට කර කර හුස්ම අරගෙන කියනකොට අපිට වැය වෙන හුස්ම ප්‍රමාණය වැඩි. එහෙම වැය වෙන ප්‍රමාණය වැඩි වෙනකොට අපිට ගත වෙන කාලය වැඩි. නේද? වෙහෙස වැඩි. නමුත් මේ සවුන්ඩ් ලින්කින් වලදී මම කියලා දෙන්නම් ශබ්ද එකතු කරන හැටි. අන්න නෝට් එකත් බලා ගන්න. ඉතින් මෙයාලා මේක එකට එකතු කරලා කියනකොට එයාලට ඒක එක පදයක්. don't touch it again. ඕක තමයි සිස්ටම් එකක් මම කිව්වේ. ඒක මෙතනට අදාළ නැහැ. මම නිකන් කිව්වේ right. හරි. එක පේජ් එකක් මම ඔයාලට කියලා දුන්නා. නේද? දැන් බ්‍රේක් ඩවුන් වෙනවා කියලා කියන්නේ තරහ වෙනවා කියන එක. තව තේරුමක් වෙන්න තියෙනවා බ්‍රේක් ඩවුන්. හරිද? මේක ඇවිල්ලා මිනිසුන්ගේ ජීවිතය හා සම්බන්ධ දෙයක්. බ්‍රේක් ඩවුන් වෙනවා. නේද? get upset කියන්නේ තරහ එනවා කියන එක. the woman කාන්තාව එහෙම නැත්නම් ගැහැණිය කත කාන්තාව නේද? broke down තරහ වුණා. නේද? අවුල් ගියා. අපි සිංහලෙන් කියන අවුල් වුණා. අයියෝ ඒකට නම් මට ටිකක් අවුල් ගියා. when the police told her that her son had died. ඇයගේ පුතා මිය ගිය බව right මිය ගිහිල්ලා තිබුණු බව ඇති බව ඇයට දැනුම් දුන්නට පස්සේ මේ පොලිසියෙන් ඇවිල්ලා ඇය අප්සෙට් ගියා. නේද? broke down break down කියන්නේ මෙන්න මේක break down ඒ කියන්නේ අප්සෙට් යනවා. ඔන්න මම සිංහලෙන් ලියනවා වගේ අප්සෙට් යනවා. තේරුමනේ අදගත් වෙන්නේ. ඇඟට දැනෙන්න දෙන්න ඕන. නේද? කියන්නේ අවුල් වෙනවා හිත. අප්සෙට් වෙනවා. අප්සෙට් යනවා. break down වෙලා යනවා. the woman broke down. ඒකේ අතීතය break down වල අතීතය මෙන්න මේකයි. broke down. කියන අතීත කාලයට හැරුණා. අප්සෙට් ගියා. නේද? the woman broke down කියන්නේ කාන්තාව අවුල් ගියා. කාන්තාවට අප්සෙට් ගියා. සිංහල තේරුම නිකන් අර සමචතුරස්‍රාකාර මේ මොකද වෘත්තාකාර තේරුම් හොයන්න යන්න එපා. හරිද? මෙන්න මම තව උදාහරණයක් කියන්නම්. මම ඇයට විහිළුව කරද්දී she broke down. ඒ වගේම මේ තව දෙයක් මතක තියන්න මේ බ්‍රේක් ඩවුන් කියන එකේ තව තේරුමක් තමයි මේ හඬා වැළපෙනවා කියන එක. හරිද? එහෙම නැත්නම් මේ මානසිකව ඇද වැටෙනවා. ඒවල් ලියා ගන්න. බ්‍රේක් ඩවුන් අප්සෙට් යනවා කියන්නේ තදින් තද බල ලෙස වෙන දෙයක් වෙන්නත් පුළුවන් ඒක. හරිද? she broke down when නිමල් කොහොමත් හොඳ ඇති ළමයෙක් නෙමෙයි. right? ඒ නිසා නිමල් මොකද කරන්නේ? she broke down when නිමල් when කියන විට winked at her. wink කරනවා කියන්නේ ඇස් ගහනවා කියන එක. wink wink කියන්නේ ඇස් අර ඇහෙන් ඉඟි මරනවා කියන එක. she broke down when නිමල් winked at her. wink කියන ක්‍රියාපදෙත් එක්ක ඇට් දෙනවා. ඇයට ඇහැක් ගැහුවාම නේද? නරක විදියට ඉඟි බිඟි කරාම ඇය අප්සෙට් වුණා. හරි. එහෙම නැත්නම් අපි දාමු මම මේ වචනේ උගන්වන්න ඕන නිසා wink දුන්නේ when නිමල් blamed her. නිමල් ඇයට බැන්නාම ඇය මානසිකව ඇද වැටුණා. she broke down. නේද?
my mother my mother has not my mother will මගේ අම්මා මානසිකව ඇද වැටේවි මේ යථාර්ථය දැනගත්තම නේද යථාර්ථය දැනගන්නට මගේ අම්මා මේ දැන ගැනීම වෙනකොට මගේ අම්මා මානසිකව ඇද වැටේවි my mother will break down don't tell it to dad don't tell it to dad because මොකද කියනවා නම් because he will break down තාත්තා කැඩෙයි කියලා නෙවෙයි මේ කියන්නේ නේද කැඩෙන්න බෝනික් එක් නෙමෙයිනේ නේද don't tell it to dad because he will break down කියන්නේ මානසිකව mentally down වෙන්න පුළුවන් කෙනෙක් break down හැමෝටම පැහැදිලි නේද මම යන්න වෙන උදාහරණයකට break something down කියලා හැබැයි කිව්වොත් හොඳට මතක තියාගන්න මේව පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන හරිද මන්තරයක් වගේ තමයි වැරදිට පාවිච්චි කරොත් විනාශයක් වෙන්න පුළුවන් හරි හැබැයි මෙන්න මේ මැදට මොකක් හරි දැම්මොත් අර බැලුම් පුම්පන එක වගේ වැඩක් මේ තියෙන්නේ something දැම්මොත් මොකද වෙන්නේ කෑලි වලට කැඩෙනවා කඩනවා කියන එක break something down කොටස් වලට කැඩෙනවා එහෙම නැත්නම් කොටස් වලට කඩනවා කියන එක break හරි මොකක් හරි කියලා මෙතන දානවා the eraser කියලා මකන කෑල්ල down break the eraser down මකන කෑල්ල කෑලි වලට කඩන්න break this box break this chocolate down මේ chocolate එක කෑලි වලට කඩන්න break this pencil down මේ පැන්සල කෑලි වලට කඩන්න මෙන්න මෙතනට දානවා this pencil right මගේ වචනයක් අන්න එහෙම දැම්මොත් මොකක්ද තේරුම divide into small parts කුඩා කැබලි වලට කඩනවා කියන එකයි එන්නේ අර්ථය හරි our teacher අපේ ගුරුවරිය broke the final project down අපේ ගුරුවරිය අවසාන ව්‍යාපෘතිය කොටස් වලට කැඩුවා හරිද ඒ කියන්නේ මේ කොටස් වලට කඩලා උගන්වන්න ගන්න තියා broke down into 3 separate parts into 3 කියන්නේ තුනකට වෙන් කොටස් separate කියන්නේ වෙන් parts කියන්නේ මොකද්ද නිශානි කොටස් වෙන් කොටස් නේද separate parts our teacher broke the final project down දැන් phrasal verb එකක් විදිහට තියෙනවා ඔයාට තේරෙයි ගොඩක් phrasal verbs කොච්චර වැදගත්ද කියලා මේවා දන්නේ නැත්නම් අපිට තේරුම් ගන්න හරි අමාරුයි බලන්න broke කියන්නේ කැඩුවා සාමාන්‍ය තේරුමනේ down මෙතන තියෙනවා එහෙනම් මේ මැදට දාන එක තමයි මේ දාලා තියෙන්නේ our teacher broke the final project අවසාන ව්‍යාපෘතිය divide කරලා කෑලි වලට කඩලා තමයි මේ උගන්වන්නේ යා නේද please නේද break this pencil out please break this pencil out මේ කරුණාකරලා මේ පැන්සල කැලි වලට කඩන්න I wanna break this lesson out මට ඕන මේ පාඩම කොටස් වලට කඩන්න first of all I wanna break this lesson out මම presentation එකක් කරද්දි මම කියනවා okay now ඕන ලියා ගන්න හරි now I am going to break this
Okay, now I am going to break this presentation now. දැන් මම මේ ඉදිරිපත් කිරීම කොටස් වලට කඩා ගන්නයි හදන්නේ. Now I am going. දැන් මම හදන්නේ මම තමයි යන්නේ to break this presentation out. කීයකටද into 10 නේද? 10 pieces. කෑලි එහෙම නැත්නම් parts. වැඩි හොඳයි parts දැම්මම කෑලි වලට අතට අහු වෙන්නේ නැහැනේ. Parts into 10 parts කොටස් 10කට into කියන්නේ ට තුලට කෑලි 10ක් ලෙසට කොටස් වලට මේක මේ break out කරගන්න මම හදන්නේ. wait break out not break down. හරිද? හරි. Now I am going to break this presentation down into 10 parts. හරිද? break down. ඉතින් මේක කොටස් වලට මම කඩා ගන්නයි හදන්නේ. ඔයාලට කියන්න පුළුවන් සාමාන්‍ය විදිහට උපදෙසක් දෙන්න පුළුවන් cooking කෑම උයන කෙනෙකුට නම් මොකක් හරි අරගෙන නේද? first of all ඔක්කොටම කලින් නිර්ම කුකරි ක්ලාස් එකක් කරනවා. ඉතින් එයාගේ ක්ලාස් එක යා මෙහෙම කියන first of all please කරුණා කරලා නේද break this කියලා දාලා ඉවරලා මොකක් හරි එළවලුවක් පෙන්නලා හරි බිස්කට් එකක් හරි පෙන්නලා කියනවා first of all please break this biscuit down into several parts කොටස් කීපයකට කඩා ගන්න. හරි. අද දවසේ මම කියලා දෙන්න හදන බලමු අවසාන එක break in කියන වචනය මෙන්න මේක. මේක හරි වැදගත්. පත්තරවල ඕන තරම් තියෙන මේ වචනේ. break in කියන්නේ කඩා වදිනවා කියන එක. බලහත්කාරයෙන් ඇතුල් වෙනවා. කඩාගෙන පයින්නවා ගේ ඇතුළට වගේ. කඩා වදිනවා. සිංහල තේරුම දැනගන්න ඕනේ අර නිකන් සිංහලෙන් වචනේ විතරක් නෙමෙයි මේක අර යූස් කරන හැටියකට ගුරුවරයෙක් සහාය ඕනමයි. කඩා වදිනවා. නිකන් කඩා වදිනවා කියන්නේ මොකද්ද? බලෙන් ඇතුල් වෙනවා. නේද? බලෙන් ඇතුල් වෙනවා. නේද? හරි. විශේෂයෙන් මේක ගොඩනැගිල්ලකට, ගෙදරකට වගේ, ඔෆිස් එකකට වගේ තැනකට, ස්ථානයකට බලෙන් ඇතුල් වෙනවා. ඔබට යන්න බැරි තැනකට. උදාහරණයක් බලන්න. Somebody broke in last night and stole our stereo. නේද? ඊයේ somebody කියන්නේ කවුද? යම් කෙනෙක්. කවුදෝ කෙනෙක්. කවුද එක්කෙනෙක්. කවුද එක්කෙනෙක්? broke in. broke in කියන්නේ මොකද්ද එහෙනම්? break in වල අතීතය. කඩා වැදුනා. broke in කිව්වොත්. go කියන්නේ යනවා, went කියන්නේ ගියා වගේ. break in වල අතීතය මොකද්ද? broke in. නේද? හරි. එතකොට මේ හරි. somebody broke in last night. ඊයේ කවුද රෑ කවුද එක්කෙනෙක් ඇතුළට කඩා වැදුනා. මේ කියන්නේ ගේ ඇතුළට වෙන්න ඕන නේද? මොකක් හරි ගොඩනැගිල්ලක් ඇතුළට කියලා මං කියලා තියෙනවා නෙමෙයි. ඒ වගේම and stall හොරකම් කළා නේද? our stereo right stereo මම මීනින් එක හොයන්න ඕන එක. මම ඇත්තටම මීනින් එක මට මතක නැහැ. stereo අපි උතන්ට ගත්තොත් මොකක් හරි වැදගත් දෙයක්. right stereo කියලා කියන වචනය ඒකේ අර්ථය තමයි ත්‍රිමාන වගේ කතාවක් තමයි මට එන්නේ රයිට් එක හොයාගන්න. මම මේක නෙට් එකෙන් ගත්ත දෙයක්. ඒ නිසා මේ රයිට් මට විනාඩි 5ක් දෙන්න. හරි නෑ විනාඩි 5ක් ඕනේ නෑ. මං කතා කර හිටියේ somebody broke in last night and stole කියන්නේ හොරකම් කරා. දැන් මෙතනට ගත්තොත් my necklace මගේ මාලය හොරකම් කළා. ඔය වගේ එකක් අපිට දාන්න පුළුවන්.
එහෙම නැත්නම් our pencil අපේ පැන්සල, our jewelry අපේ මුතු ආභරණ, අපේ මොනවා හරි ඕන දෙයක් දාන්න පුළුවන් නේද? right. මම උදාහරණ තව කියන්නම්. මෙන්න මෙහෙම. The thief broke in. හොරා. The thief. හොරා කඩා වැදුනා. The thief broke. The thief. හොරාට ඉංග්‍රීසියෙන් කියන්නේ thief කියලා. The thief හොරා. You are a thief කියන්නේ ඔයා හොරෙක්. My best friend is a thief කියන්නේ මගේ හොඳම යාළුවා හොරෙක්. නේද? Our conductor is a thief කියන්නේ අපේ බස් එකේ කොන්දොස්තර මහත්තයා හොරෙක්. ඇයි ඒ? ඉතිරිසල්ලි දෙන්නේ නැහැ. ඉතිරිසල්ලි රුපියල හරි හොරකම් කරනවා නම් හොරකමම තමයි. නේද? ගොඩක් අය ගෞරවාන්විතයි. නමුත් සමහර අය ඉන්නවා එහෙම කරන අය. The thief BROKE අතීත කාලීන broke in. The thief broke in නේද? to my room. හොරා මගේ කාමරයට පැන්නා. කියන්නේ බලෙන් ඇතුළු වුණා. And tried උත්සාහ කළා මොකක් කරන්නද? to kill me. නේද? The thief broke into my room and tried to kill me. But නමුත් I could save my life. නමුත් මට පුළුවන් වුණා මගේ ජීවිතේ බේරගන්න. But I could save my life. හරිද? ඉංග්‍රීසි භාෂාව කියන්නේ වචන තියෙන හැම වචනෙම දැනගන්න ඕනේ නැහැ. හරිද? දැන් මෙතන මේ ඔතන නම් ඔය ස්ටීරියෝ කියලා දීලා තියෙන්නේ මේ සෙටප් එක කියන අදහස. සවුන්ඩ් සෙටප් එක. බෆල් එක දාලා තියෙන රේඩියෝ එක. වචන ඉගෙන ගැනීම අනිවාර්යෙන් අපිට තියෙන එක ජීවිත කාලෙම කරන්න ඕන දෙයක්. ඕ කිසිම කෙනෙක් මේ ලෝකේ අපේ සිංහල භාෂාවේ තියෙන වචනත් ඔක්කොම දැනගන්න ඕනේ නෑ. මම නම් කොයි වෙලාවකත් මම නොදන්නා වචන වුණොත් අහම්බෙන් හෝ ඒ වචන මං ඉගෙන ගන්නවා. නිහතමානීකමෙන් ඉගෙන ගන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි ඉගෙන ගන්න ඕන දේ තමයි ඉංග්‍රීසි වල වචන වලට කලින් මේ ග්‍රැමර් ටික ඉගෙන ගන්න ඕනේ. මේවා යෙදෙන ආකාරය ඉගෙන ගන්න ඕන. අන්න එතකොට තමයි අපේ දැනුම පොලිෂ් වෙන්නේ. නිහතමානී වෙන්න තමයි මොඩරේට් වෙනකොට තමයි අපිට දේවල් ලබා ගන්න පුළුවන්නේ. right. Now the time is up I think. හරි. අපි චුට්ටක් කතා කරමු පොඩි දෙයක් ගැන. මම මෙන්න මෙතනින් ඉවර කරලා හෙට කියලා දෙනවා ඉතිරි ටික. break in කියලා කියන්නේ ඇතුල් වෙනවා. ඒකේ අතීත කාලය broke in. මම චුට්ටක් අහන්නම් හැමෝගෙම මම මේ කතා කරලා ගිරවා වගේ. මදි ඔයාලට පොඩි chance එකක් දෙන්න ඕන අදහස් දක්වන්න. මොනවා හරි තේරෙන දේවල් අහන්න. නිර්මට අද උගන්වපු දේවල් තේරුණාද? මොනවා හරි අහන්න තියෙනවද? තේරුණා සර් මේ සමහර phrasal verbs ඇයි දෙකට කඩලා මැදින් දාන්නේ? අන්න රයිට් නිර්මා. ඒව වර්ග දෙකක් තියෙනවා phrasal verbs වල. ඒක සමහර වර්ගයක් තියෙනවා. ඒවයි මැදට දාන්න වෙනවා. මම ඒක හෙට පැහැදිලි කරලා දෙන්න විස්තරාත්මකවම. ඒ කියන්නේ මේ phrasal verb එකේ මැදට සමහර කෑලි දානවා. සමහර ඒවා කෙලින්ම සෙට් කරලා තියෙනවා. ඒක ඒ phrasal verb වල හැටි. ඉතින් ඇත්තටම වැඩිපුර phrasal verbs පාවිච්චි කරන්නේ කතා කරන්න. මේක අර හුරු කරගත්ත රටාව තමයි මේ තියෙන්නේ. එකක් තමයි phrasal verbs වල මේ අර transitive intransitive කියන එකත් බලපානවා. ඔබ්ජෙක්ට් එකක් අරගෙන යන්න පුළුවන් ඒ ඔබ්ජෙක්ට් එකක් අරන් යන්න බැරි ඒවා කියලා. මම විස්තරාත්මකවම හෙට කියලා දෙන්නම් ඒ ටික මුලින් ඉඳන්ම ආයෙමත් ඔය මැදින් දාණයම අගින් දාණයම අඳුර ගන්නත් පොඩි වැඩ ටිකක් තියෙනවා. හරිද? හොඳ ප්‍රශ්නයක්. ඒක නිසා ඒ ටිකක් හිත අවුල් වෙනවා අපිට. මේම කොහොමද මැදට දාණයවත් තියෙනවා අගට දාණයවත් තියෙනවනේ එහෙම කියලා. දැන් ගත්තොත් අපිට ඒ වගේව හම්බුණා ඉස්සෙල්ලා. ඒ භාවිතා කරන ආකාරය තමයි. එහෙම නිසි ව්‍යාකරණමය හේතුවක් අඳුනා ගන්න නොහැකි අපිට පැහැදිලිවම නම්. right.